And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිව අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුළු අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන මිලට බඩු මල්ලක් දීම ආරම්භයි. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12ක් රුපියල් 1000ක මිලට ලබා දෙනවා. ඒ තමයි මේ භාණ්ඩ මල්ල. 1000ට වටිනවා ඒ බඩු ටික. මේ ඊට කලින් කරන්න ඕන දේවල්නේ. මිනිස්සු කොච්චර අමාරුවත් වෙන්නේ. සහල් මිලත් පහලට. හග්ගලදී ත්‍රිරෝද රථයක් මතට ලොරියක් පෙරළේ. කතුන් තිදෙනෙකුත් මිය යයි. උත්සව සමයේ භාවිතයට හොඳ පොල් තෙල් සොයා දෙන්න. ලක්වනිතා කතුන්ගෙන් පාරිභෝගික අධිකාරියට ඉල්ලීමක්. සහරාන්ගේ අන්තවාදයට හවුල් තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට. බැදුම් කරයට රිමාන්ඩ් කර සිටි හිටපු මුදල් ඇමති රවීට ඇප. නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරලීමෙන් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රියදුරද නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානයේ අසල මහවංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරලීමෙන් මෙම අනතුර සිදු වුණේ අද දහවල් කාලයේදී. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කර කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මරණයටපත් වුණේ බණ්ඩාරවේල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20, 51, 52 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්. බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරාද නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වීල්ලක ඉස්සරහින් ආවේ ලොරිය පිටිපස්සෙන් ආවේ. ඊට පස්සේ වීල්ලක ඉඩ දුන්නා ලොරියට ඉස්සර කරන්න. වංගුවේ ඉස්සර කරනකොට ලොරියට කන්ට්‍රෝල් නැති වුණා. වීල් එක වැදිලා ලිස්සලා මේ පෙරලිලා ගියා. පිරිමි එක්කෙනාට නම් කකුලයි අතයි වගේ කැඩලා තිබ්බේ. ගෑනු තුන් දෙනා පටවනකොටම මෙතනම පණ ගිහිල්ලා තිබ්බේ. ලොරියේ ආපු ගෝලයා පස්සේ නැගලා ආවා. ඩ්‍රයිවර් පැනලා දිව්වා. අනතුරින් පසුව පලා ගිය ලොරි රථයේ රියදුරා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අද සිට සහල් ජනතාවට දැරිය හැකි මිලක් යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ අතර උත්සව සමයේ ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් අලුත් අවුරුදු සහන බඩු මල්ල අද සිට සතස හරහා නිකුත් කිරීම ආරම්භ කෙරුණා. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12ක් රුපියල් 1000ක මිලට ලබා දෙනවා. වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇති වෙන බව තමයි සතොස ගණක ශිල්පීන් විසින් මට දන්නලා තියෙන්නේ. සාන මල්ල තුල රතු කැකුළු කිලෝ, සුදු කැකුළු කිලෝ 1, නාඩු කිලෝ 1, සුදු සීනි කිලෝ 1, රතු පරිප්පු කිලෝ 1, පාන් පිටි කිලෝ 1, ලුණු කැට පැකට්ටුවක්, හාල් මැස්සන් 250, කෑලි මිරිස් පැකට් එකක්, සෝයා මීට් පැකට්ටුවක්, තේකොළ පැකට්ටුවක්, මුහුණු ආවරණය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයටම අද උදෑසන සිට දිවයින පුරා සතොස වෙළඳ සැල්වලදී රජය මගින් හඳුන්වා දෙනු ලැබූ මෙම සහන බඩු මල්ල ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වුණා. මේ පිළිබඳ සොයා බැලීමට වෙළඳ අමාත්‍යවරයා අද උදෑසන ජායල සතොස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මේ සියල්ල වෙළඳ පොලේ පවතින සාමාන්‍ය මිලට වඩා අඩු මිල ගණන් යටතේ තමයි යලෙන්නේ. උත්සව සමයට අවශ්‍ය ප්‍රමාණවත් සියලුම තොග අපි රැස් කරලා තියෙනවා. රට පුරාම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික බෙදා හැරීම සඳහා සතොස කළමනාකාරීත්වය සේවක මණ්ඩලයත් උනන්දුවෙන් කටයුතු කරනවා. කොහොමද මේ දැන් අවුරුද්ද සහනවල? මේක හොඳ වැඩක්. මේ අවස්ථාවේ මේ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන කාලයක් නේ. බොහොම සතුටුයි මේ වගේ හැමදාම ගන්න පුළුවන් ලොකු දෙයක්. සහනවල ගන්න නැද්ද? රුපියල් 1000ට බඩු මල්ල. නෑ ගන්න. ඒකේ තියෙන දේවල් වැඩක් නෑ. වටින්නේ නෑ ඒක. හාල් තියෙනවා, සීනි තියෙනවා. හොඳයි අපිට හොඳයි. මේ මල්ල ලාභයි නේ මිනිස්සුන්ට. 1000ක් කියලා කිව්වා තමයි. අනේ. බඩු මල්ල මුංගට දිනාද කියලා ගත්තේ මුංගට නෑ.
ඒත්කමක් නෑනේ ඒත් සහනයක් මේ මිනිස්සුන්ට. ඕන කරන බඩු සියල්ලම තියෙනවා. මිලත් සාධාරණයි. බඩු ඔක්කොම වගේ තියෙනවා. මේ අතර උත්සව සමය ඉලක්ක කරගනිමින් අද සිට මහජනතාවට අඩු මිලට සහල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මෝල් හිමියෝ මිල තීරණය කරන එක වෙනස් කර අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. සම්පකාර ප්‍රාදේශීය 2500 ගිනුත් සතොස 454 ගොත් සියලුම සුපර් මාකට්ස් වලිනුත් අපි රුපියල් 94 නාඩුත් රුපියල් 93 සුදු සහ රතු කැකුළු ලබා දෙන්න සියලු තොග යවලා ඉවරයි. වෙළඳ සැල් 4000කින් මේ හාල් අඩු මිලට දෙනවා. ඉදිරියේ ප්‍රාදේශික මට්ටමින් ගිහිල්ලා මේ කඩවල වලට ඒ මිලටම හාල් දෙන්න බලාපොරොත්තු වෙනවා. මට ජනාධිපතිතුමා දුන්නේ මේ මාෆියාවට ගහන්න කියලා. මේ මාෆියාව කඩන්න කියලා. මම මේ මාෆියාව කැඩුවා. මම අද මේක කරේ නැත්නම් අවුරුද්දකට ගන්න වෙන 115ට හාල්. මේ අතර රජය විසින් ලබා දුන් සහන ජනතාවට නිසි ලෙස හිමිවනවාද යන සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද කොටුව සහල් තොග අලෙවිසල් පරීක්ෂාවට ලක් කළා. මෙහිදී මිල ගණන් වෙනස් කිරීම සහ මිල සටහන් නොකිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළඳුන්ට අවවාද කිරීම සහ නීතිමය පියවර ගනු ලැබුවා. දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් සැකසහිත පොල්තෙල් බවුසර් රථ දෙක අධිකරණ නියෝග නොතකමින් යලි රේගුවට බාර දීම පිළිබඳව මාරවිල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා පොලිසියට අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ අතර පිළිකාකාරක විෂ රසායනික ඇතුළත් ආනයනික පොල්තෙල් සාම්පරවලට අදාළ වාර්තාව කාර්මික තාක්ෂණ ආයතනය මගින් පාරිභෝගික අධිකාරිය වෙත බාර දීමටයි අද කටයුතු කර තිබුණේ. ප්‍රශ්නගත පොල්තෙල් සාම්පල පිළිබඳ කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාව අද පාරිභෝගික අධිකාරිය වෙත බහර දී තිබෙනවා. පසුගියදා මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක පිළිකාකාරක ඇෆ්ලටොක්සින් නැමැති විෂ රසායනිකයක් ඇතුළත් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින්ද තහවුරු කරනු ලැබුවා. ඒ අනුවයි ඒවා ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කෙරුණේ. අනතුරු ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු වූ බවට තහවුරු වූ පිරිසිදු නොකළ පොල්තෙල් සාම්පල පාරිභෝගික කටයුතු අධිකාරිය ලබාගත් අතර ඒ පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහායි එම සාම්පල කාර්මික තාක්ෂණික ආයතනය වෙත බාර දීමට කටයුතු කළේ. මේ අතර අදාළ පිළිකාකාරක විෂ රසායනික ඇතුළත් පොල්තෙල් වෙළඳපළට නිකුත් වී ඇද්දැයි සොයා බැලීම සඳහාත් පසුගිය දින කිහිපයේදීම පාරිභෝගික කටයුතු අධිකාරිය අහඹු නියැදි පරීක්ෂාවන් සිදු කළද ඒවායේ වාර්තාවන් මෙතෙක් නිකුත් වී නැහැ. මම දරන මතය තමයි මුලින් ඉඳලම මේ රටේ පොල්තෙල් නිෂ්පාදනය වැඩි කරන්න. අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. මේ ක්‍රූඩ් ඔයිල් ගේන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. මම ඒක මුලින් ඉඳලම පාර්ලිමේන්තුවේදීත් කිව්ව කෙනෙක්. ඉතින් මම හිතනවා දැනට පොල්තෙල් බවුසර් දෙකක් ඒකේ බලන්න ඕන මේ ඒකේ විස තියනවාද කියලා. එහෙම කරලා තියෙනවනම් එහෙම විස තියෙනවනම් අනිවාර්යයෙන් මේ සංමාගම් සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන්න ඕනයි කියලායි කියන්නේ. මේ අතර දංකොටුව ප්‍රදේශයේදී සොයාගත් සැකසහිත පොල්තෙල් බවුසර් රථ දෙක රේගුවට බහර දීම සම්බන්ධයෙන් ඊයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට සිය අප්‍රසාදය පළ කළා. ඒ ඊට අදාළ නඩුව ඊයේ මාරවිල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාටද නියෝග කළේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. අදාළ පොල්තෙල් බවුසර් සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා පළමුව නියෝග කර තිබුණේ අදාළ බවුසර් රථ දෙක අධිකරණ භාරයේ තබාගෙන රස පරීක්ෂක වාර්තාවක් ඇඳවන ලෙසයි. ඒත් පොලිසිය අදාළ අධිකරණ නියෝගය නොතකමින් ඊයේ පෙරවරුවේ පොලිස් ආරක්ෂාව සහිතව අදාළ බවුසර් රථ දෙක ශ්‍රී ලංකා රේගුවට බාර දීමටයි පියවරගෙන තිබුණේ. එළඹෙන උත්සව සමයේ ආහාර පිසීමට ජනතාව විසින් භාවිතයට ගත යුත්තේ කුමන තෙල් වර්ගයේද යන්න පිළිබඳව නිශ්චිතවම දැනගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන කිහිපයක නියෝජිතවරියන් අද පාරිභෝගික අධිකාරියට පැමිණියා. දැනට වෙළඳ පොලේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් තිබෙන බවට වාර්තා පළවන නිසා තමන්ට පාරිභෝගික අධිකාරියෙන් භාවිතයට සුදුසු තෙල් වර්ග පිළිබඳව සහතිකයක් අවශ්‍ය බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධාන සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතවරියන් අද පෙරවරුවේ පාරිභෝගික අධිකාරියට පැමිණ එහි අධ්‍යක්ෂ සුදර්ශන දිසානායක මහතාට සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් බහර දුන්නා. එමෙන්ම ඔවුන් එම ලිපියේ පිටපතක් වෙළඳ අමාත්‍යවරයාටද බහර දී තිබෙනවා. ඔවුන් එමගින් පෙන්වා දී තිබුණේ වෙළඳපොලේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් තිබෙන බවට වාර්තා වන නිසා ජනතාව විසින් පරිභෝජනයට ගත යුතු පොල්තෙල් වර්ග නිශ්චිතවම ප්‍රකාශ කිරීම පාරිභෝගික අධිකාරියේ වගකීමක් බවයි. එතකොට දැන් මුළු ලංකාවෙම සාම්පල් අරගෙන මේක චෙක් කරලා රිපෝට් එක එනකොට අවුරුදු ඉවරයි. නෑ ලොකු සාම්පල් වල වාර්තා ටිකක් කඩිනමින් අපි ඉල්ලලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක් අපේ රටේ උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අමාත්‍යතුමාගෙන් පාරිභෝගිකයා වෙනුවෙන් අවශ්‍ය කරන පොල් තෙල් අපිට කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියන්න. පොල් සංවර්ධන අධිකාරිය පොල් පරීක්ෂණ මණ්ඩලයත් එක්කලා එකතු වෙලා අපි සර්ටිෆිකේෂන් එකක් දීලා තියෙනවා. අර තරු ලකුණු 5ක් අපි දීලා තියෙනවා. තරු ලකුණු 5 තියෙන පොල් තෙල් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන කෙනෙකුට මිලදී ගන්න පුළුවන්. මේ පිළිකාකාරක පොල් තෙල් දැන ශ්‍රී
ලංකාවට ගෙනෙන ලද යානයනකරුවන් විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. අවුරුදු කීයක් අපි මේ විදිහට මේ රටේ මිනිස්සුන්ට වස කැව්වද කියන එක තමයි දැන් අපේ තියෙන ප්‍රශ්න. කවුරුද බොහෝ ගණනක් වෙන්න පුළුවන්. දැන් හරි ඇත්තරීම ලොකු දෙයක්. වැරදි දෙයක් ගෙන පොල් තෙල් වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් ප්‍රමිතියට නැත්තම් නීතිය ක්‍රියාත්මක යුතුයි. ඒකට තමයි ආයතන තියෙන්නේ. තවමත් මේ පොල් තෙල් කරකැවෙනවා ලංකාවේ. මෙච්චර පිළිකාකාරක තියෙනවයි කියද්දී පොල් තෙල් කරකැවෙනවා. මේගොල්ලෝ කරන්නේ නැත්නම් අනාගතේ එන ආණ්ඩුවකින් හරි කොමිෂන් තබාපත් කරන්න ඕනේ. මේ මිනිසුන්ව මරණ ඒවා. අද දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න උත්සාහ කරන කාල සීමාවක එවැනි බලවේගයක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවද කියන එකත් හොයන්න ඕනේ. ඒ හින්දා පැහැදිලිව ආණ්ඩුවක් විදියට අපේ ප්‍රතිපත්ති අපි පැහැදිලි අධිකව ජනාධිපතිතුමා ඒ පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි කරා විතරක් නෙවෙයි. එය බොරුවක් නම් ඒ බොරුව සමාජගත කරන්න හේතුව මොකක්ද කියන එක පිළිබඳවත් දැඩි පරීක්ෂණයක් කරන්න ඕනේ. හිටපු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා චෝදනා රැසකට ලක් වූවෙකු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. පොලිස් නිලධාරියා මාරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය අරුන්දක ප්‍රනාන්දු මහතාගේ අවශ්‍යතාව මත වෙන්නප්පුව දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මාරු කළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද පිළිතුරු ලබා දුන්නා. මම පොලිසිය භාර ඇමතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට මම මේ ලිපියේ අවන්නේ එතුමා සම්බන්ධයෙන් නැති වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා යරින්නේ. කරන්න බෑ. අනිත් එක තමයි මෙතන මේ යුනිට් එකේ ආය මාරු කරා කියනවා මම සම්පූර්ණයෙන් වැරදි. මම ඉල්ලීමක් කරන එක ඇත්ත. මම ඉල්ලීමක් කරනවා මේ යුනිට් එක සහ මේ නිලධාරියා සම්බන්ධයෙන්. එතුමා සම්බන්ධයෙන් දැන් මටත් එක කෙනා එක කරුණු කියනවා. එතුමා කරුණාගේ ගුවන්තොටුපළේ සේවය කරන වෙලාවේදී කරපු සමහරක් මේ වංචනික ක්‍රියා ආරෝපණය කියලා කියනවා මිනිස්සු. මම හැබැයි ඒවා මේ වෙලාවේ එතුමාගේ හොඳ නරක කතා කරන්න යන්නේ නැහැ. මම එකම දෙයයි කියන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියන එක විතරයි කියන්නේ. මේ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එරික් පෙරේරා මහතා සහ අරුන්දික ප්‍රනාන්දු මහතා අතර මෙලෙස සංවාදයක් හටගෙන තිබුණා. මේක අහංගන්න දෙයක් නැහැ. මේ වෙන්නප්පුව දංකොඩුව කියන ගම්වල ඉස්සර මිනිස්සු ජීවනෝපාය සඳහා තමයි මත්පැන් ඒ දේවල් කරේ. මහා පරිමාණයෙන් කරන අය තමුන්නාන්සලා නවත්තන්න එක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. උඩාවට කරන අයට අපි මොන හරි දෙයක් අඳුරලා දෙන්න ඕන. පොලිසිය පැත්තෙන් දර ඇමතුමිනි ඇත්තටම මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් දුවල අපිට කසිප් ව්‍යාපාරයේ සොයාගැකියාවක් කරන්න බෑ. මොකද මේක කැටගරයිස් කරන්න අමාරුයි. මෙයා මහා පරිමාණ කෙනා මේ අඩු කෙනා මෙයා අනුකම්පා කරන්න ඕන කෙනා කියලා මම තීරණය කරන්න ගියොත් ඒ වාසිය සියලු දෙනාම මේක ලබා ගන්නවා. මගේ ඉන්න පොලිස් කාර්ය අත තියන්නේ නැති මහා පරිමාණ කසිප්කාරයෝ ඉන්නවා. ඒ තරම් පොලිස් කාර්යෝ යාට බයයි. මම නැති නැතුව කියනවා. ඊට බොම්මයක් ඇඳගෙන. හෙටයිද මට ඒක අත කියන්න වෙයි. මේ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ එල්ල වී තිබූ චෝදනා කිහිපයක් මත පොලිස් නිලධාරියාට මාරුවීමක් ලබා දී තිබුණත් එම චෝදනා වලින් ඔවුන් නිදොස් වන්නේ නම් වෙන්නප්පුවටම මාරුවීම ලබා දෙන බවයි. එළඹෙන උත්සව සමය සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැනක් ලබා දෙමින් සමරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන අලුත් අවුරුදු උදාවට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට දිනේදී නිකුත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් ජනතාව ලහිලහියේ සූදානම් වන අයුරු මේ වන විට දක්නට ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අවුරුදු සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා යාමට සූදානම්ව සිටි අය අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි. අලුත් අවුරුදු නිවාඩුවට විශාල පිරිසක් අපේ කොළඹ ඉඳන් පිටට ගමන් කරනවා. විශේෂයෙන්ම ආර්ථික කලාපවල සේවය කරන පිරිස ගම්වලට යනවා. එතකොට මේ පිරිස තුලින් සමහර විට COVID-19 ආසාදිතයෝ හිටියොත් ඒ ගම්වල COVID-19 ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි ඕන්ව ඉලක්ක කරගෙන අහඹු පරීක්ෂණ දිගින් දිගට මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අවසාන COVID-19 රෝගිය දක්වා හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ඉලක්කගතව සහ යම්කිසි විදිහකින් විද්‍යාත්මකව සහ තර්කානුකූලව අපි PCR පරීක්ෂණ දිගින් දිගට සිදු කරනවා. මේ අතර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමේදී සහ චාරිත්‍ර ඉටු කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් හෙට දිනේදී නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙනවා. නිවසේ සිට පවුලක් විදිහට කරන අවුරුදු චාරිත්‍ර සියලු දෙයක්ම කරන්න පුළුවන්. ඒවැ ගැටලුවක් නැහැ. අවුරුදු ක්‍රීඩාවලදී දුරස්ථභාවය, ශ්වසන ආචාර විධි, අත්සේදීම සහ මුවාවරණය පැළඳීම. මේවා තුල ගොක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් කරන්නම බැරි වෙන ඒවා දෙක තුනක් තියෙනවා. කඹ ඇදීම, කොට්ටපොර ඇසීම, ලොකුවට සංගීත සංදර්ශන තිබීම ඒකත් සුදුසු වෙන්නේ. අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
වෙනි රැල්ල සමහර රටවල් වලින් වාර්තා වෙනවා. අල්ලපු ඉන්දියානු රටේ රෝගීන් 62ක් විතර වැඩි වෙලා තියෙන නිසා අපි බොහොම ආදරෙන් ඉල්ලනවා අලුත් අවුරුද්ද සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පවුලේ අයත් එක්ක සමරන්න නෑ ගමන් බිමන් යන්න. හැබැයි සෙනග ඒකරාශී කරන අවස්ථාවලට සහභාගී වෙන්න එපා. මොකද අපිට ආයේ වැඩි වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. දැන් අඩු වෙලා තිනවා 200 ගාණක් විතර තමයි දෛනිකව වාර්තා වෙන්නේ. හැබැයි අපි ගන්න වැරදි තීන්දුවක් කරහා නැවත ක්ෂණයකින් මේක වැඩි වෙන්න පුළුවන්. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති කාර්යාලයේදී කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. මෙහිදී ජනාධිපතිතුමන් සඳහන් කළේ අදාළ විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශේෂඥ කමිටු වාර්තාව ඊපස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී බහර දෙනු ලැබුවා. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජූලි මාසයේදී. මෙම කමිටුවේ සභාපතිත්වයේ දරන ඉංජිනේරු රෝහන් සෙනවිරත්න මහතා විසින් කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව මෙසේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කළේ අදාළ විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳ සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇතිවන බව පැවසූ ජනාධිපතිතුමන් මෙසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා. විෂ පොල්තෙල් මෙරටට ගෙන වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දෙස මුළු රටම බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ රමුක්කන ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. 68 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය අද පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වය. මං ඉල්ලන්නේ මට ඉගෙන ගන්න ඔන්ලයින් පහසුකමට ටැබ් එකක් ලබා දෙන්න කියලා. ඔයාලද? දෙන්න. අනන්න එපා බබා. මට කියන්න ඔයා කීවෙනි වසරද ඉගෙන ගන්නෙ? 8. පන්තියේ දරුවෝ කී දෙනෙක් ඉන්නද ඔක්කොම? 50ක්. 50. ඔයා කීවෙනිද 50? 8 වගේ. දැන් ඩොලරේ වටිනාකම කීයද? රුපියල් 202යි. දැන් කුඩු අපේ රටට එන්නේ නැව් පිටින්. හොරපාරෙන් වෙළඳ පොළට වසවිස්ස පිළිකාකාරක අඩංගු පොල් තෙල් නිකුත් වෙලා. රේගුව වග කියන්නට ඕන හොරපාරෙන් මේ පොල් තෙල් ටික වෙළඳ පොළට නිකුත් වීම පිළිබඳ. මේ ඔක්කොමත් එක්ක හිස තෙල් ගෑම නෙමෙයි වෙන්නේ. අලුත් අවුරුදු සමයේ විස තෙල් ගෑම පිළිකාකාරක මේ පොල් තෙල් මේ රටේ ජනතාවට ලබා දෙන ආණ්ඩුවද මේ දේශප්‍රේමී කියාගන්නේ ජාති හිතයිෂී කියාගන්නේ කවුද මේ මහා දේශද්‍රෝහී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයෝ මොනවද ඒ අයට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග මුළු රටම බලාගෙන ඉන්න. ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ප්‍රතිචාර දැක්වුවා. මේ අතර වත්මන් ආණ්ඩුව අප්‍රසාදයට පත් කරමින් ජනතාව නොමගැවීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා ඊයේ කරුණු පැහැදිලි කළා. මංගල සමරවීර අමාත්‍යවරයා එදා විදේශ ඇමති හැටියට ඒක කළේ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් විතරක් අහලා. එහෙම කුමන්ත්‍රණකාරීව තමයි රාජ්‍යයට හතුරු යෝජනාවට මංගල සමරවීර මත ඉස්සුවේ. ඒ වෙනුවට අපේ රජය කරන්නේ අපේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා කටයුතු කරන එක. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොනවා අභියෝගාවක් රටක් හැටියට ජාතියක් හැටියට ඒකට එකවන්න මුහුණ දෙන වැරෙන්න මංගල සමරවීරලා තෝරගත්තු මාවතේ මේ රට අරගෙන යන එක නෙවෙයි අපේ වගකීම. එතකොට මංගල සමරවීර අපිට කියන්නේ ඒක කරන්න කියලා. ඒක කරන්නද ලක්ෂ 69ක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරමත් දුන්නා. 2015 අපේ රජය පරාජය කරන්න ජනතාවගේ ඔළුවට ලොකු විස බීජයක් ඇතුල් කරන්න එවකට තිබුණු විපක්ෂය සමත් වුණා. මං හිතන්නේ මේ දේ නැවත සිදුවෙමින් පවතිනවා කියලා අපිට පෙනී යනවා මේ දැන් වෙන දේවල් වලින්. පහුගිය කාලේ අපි දැක්කා පරිසරය විනාශ කරනවා කියන කතාව ජනගත කරා සමාජගත කරා. සීනි වංචාවක් වෙලා කියලා හැම
හැමතැනම කතා කරනකොට අපි දැක්ක මේ රජයේම කැබිනට් ඇමතිවරයෙක් රූපවාහිනියට ඇවිල්ලා කිව්වා ඔව් ඉතින් එහෙම වංචාවක් වෙලා තියෙනවා නම් ඒක වැරදි. ඊට පස්සේ රාජ්‍ය ඇමතිවරයෙක් කිව්වා අපි මේ රජය ගෙනාවේ මේ වගේ වංචා කටයුතු කරන්න නෙමෙයි කියලා. දැන් මේ අපේම රජයේ කැබිනට් ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් මෙහෙම කියනවා. දැන් මේ පොල් තෙල් කතාවක් කියනවා. මේක අර කලින් වෙච්ච දේ ජනතාවට වඩා සංවේදී වෙන ආකාරයකින් ගෙනීමේ තාම සියුම් උත්සාහයක් තියෙනවා අපිට නොදැනෙන්න. This is Live at 8. තවත් දේශීය පුවතක් වෙතයි දැන් අවධානය. හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බව පවසමින් රෝහල්ගත කර සිටියේදී මියගිය විදුලි සේවකයෙකුගේ මරණය වෙඩිවැදීමකින් සිදු වී ඇති බව අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 6 දිනකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 26 වෙනිදා පුෂ්පකුමාර ප්‍රියදර්ශන කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙක්. විදුලිවල මණ්ඩලයේ වතුගෙදර සීනිගොඩ උපකාරාලයේ සේවය කරන ඔහු පසුගිය 30 වෙනිදා ඕරගස් මංහන්දිය වල්ලිඟුරු කැටිය ප්‍රදේශයේ රැහන් පරීක්ෂාවකට ගොස් තිබෙනවා. එහිදී හදිසියේ ඇති වූ පිපිරීමකින් තුවාල වූ බව පවසමින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ ඔහුගේ මරණය වෙඩිවැදීමකින් සිදු වූවක් බවයි. මියගිය විදුලි සේවකයා හා ඔහු සමග සිටි සේවකයින් ඔවුන්ගේ මිතුරෙකු වූ පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියක් මිතුරෙකුගේ නිවසේදී පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී අදාළ විදුලි සේවකයාට වෙඩිවැදී ඇති බවයි පැවසෙන්නේ. එහිදී අදාළ පොලිස් නිලධාරියා නිවසේ සිට නොමැති අතර සිද්ධිය සැලවී වහා නිවසට පැමිණි ඔහු තම ගිනි අවිය සැඟවීමට ක්‍රියා කර තිබෙනවා. විමර්ශන සිදු කරන අම්බලන්ගොඩ පොලිසිය ඔහු විසින් සංගවන ලද ගිනි අවිය සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා හා සිද්ධිය වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග සිටි විදුලි සේවකින් 5 දෙනෙකුද උරගස් මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිසියට බහර දී තිබෙනවා. දේති මුකුත් ප්‍රශ්නයක් නැතුව වැට්ට ගියා. අපේ කහමාට විතර මෙයා ස්පිතාල නතර කරා කියලා කෝල් එකක් ආවා. ඒගොල්ලෝ කිව්වේ තුවක්කුව කැලේ බැඳපු එකක් වැදිලා කියලා මෙයාට. කතා කරලා ඇහුවා ඒ ආපු නම්බර් එකකින් මේ ස්පිතාලට එන්නද කියලා. එපා ආන්ටි ඔයගොල්ලෝ එන්න එපා. අපි කොම් බලනවා. අපි 6 දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ෆෝන් ඕෆ් කරලා තුනා. මේ අතර මියගිය පුෂ්පකුමාර ප්‍රියදර්ශනගේ දේහය ඊයේ රාත්‍රියේ දොඩංගොඩ නෑහින්න පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා. ලබන මාස විවාහ වීමට දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි ඔහුගේ ජීවිත ඉරණම විසඳී තිබුණේ කිසිවෙකුට සිතාගත නොහැකි අයුරින්. මෙයාට මේ අතුරු ඉන්නවා කියලා සීයත් එක්ක එහෙම කියලා තුණා. ඒ කට්ටිය හොරකම් කරන අය. මෙයා ඒවට කැමති නෑ. මෙයා ඒගොල්ලන්ට අවවාද කරලා තියෙනවා. ඒ අවවාද කරාට ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. ලොකු තැනකට කිව්වොත් රස්සාව නැති වෙයි කියලා. ඒක තමයි ගෙදරකට ගෙනහිල්ලා වෙඩි තියලා පාරට ගෙනත් දාලා. සමෘද්ධිමත් ජාතියක 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස අනුරාධපුරයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වන්නේ ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM මාධ්‍ය එකමුතුවයි. අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා ගොවීන්ගෙන් එක් රැස් කළ සිය අස්වැන්නේ අග්‍රඵලය අද බසවක්කොළම වැව අසබඩ සිට ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත රැගෙන යාමටයි පියවර ගත්තේ. සමෘද්ධිමත් ජාතියක 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී ගොවින්ගෙන් සහල් එකතු කිරීම ආරම්භ වුණේ ඉකුත් 22 වෙනිදා සිටයි. මෙම අලුත් සහල් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කෙරෙන්නේ අනුරාධපුර ශ්‍රී මහා බෝධි සමිඳුන් අභියසදී. එම සහල් අද දිනේ ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත රැගෙන යාමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගත්තා. 54 වෙනි ජාතික සහල් මංගල්‍ය උත්සවය එන 4 වෙනිදා උත්සවාකාරයෙන් ශ්‍රී මහා බෝධි අසල පැවැත්වීමට සියලුම වැඩ කටයුතු සූදානම් කර තිබෙන ආකාරයක් තමයි අපිට දැනගන්නට තිබෙන්නේ. ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය අනුග්‍රහය දක්වන 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ සහල් එක් රැස් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුරුන්ගේ උපදේශකත්වයේ යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙනවා. ප්‍රධාන අනුග්‍රහය පෑන්නේෂයා රන්නත්තම උදව් කරන රත්තරන් හිතවතෙක්. ප්‍රධාන අනුග්‍රහය මලුත් රසාමුත්තෙක් සමපෝෂ රතු කැකුළු නිව්ට්‍රිමික්ස් දේශීය සහල් පෝෂණයෙන්. ප්‍රධාන අනුග්‍රහය
දේශීය සහලින් නිපැයූ ලංකාවේ එකම ක්‍රැක එක මංචිකොමේ. දැන් රට වටින් අටට. රට වටින් අටට. පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරය මෙහෙ වූ සහරන් හෂිම්ගේ අන්තවාදී අදහස් ප්‍රචාරය කළ පුද්ගලින් 4 දෙනෙකු ත්‍රස්ස විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් අතරින් පාස්කු ප්‍රහාරයට පෙර සහරන් හෂිම් විසින් පුද්ගලින් පිරිසක් සමග යම් ප්‍රතිඥාවක් ලබා දෙන අයුරු දැක්වන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා අද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ. බැඳුම්කර සිද්ධියකට අදාළව නඩු දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු අපමත මුදාහරණ ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා. බෝපත්තලාව රජී සත්වගොවිපළ ආසන්නයේ ඉකුත් 24 වන දින මද්දකට හසු වී සිටියදී මුදාගත් කඳුකර කොටියා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. මෙවර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති දුරේ සඳහා වන නිලවරණයට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රානිමල් වාකිෂ්ඨ මහතා ඉදිරිපත් වන බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපලේකම් දුරේ සිට සියලුම ක්‍රියාකාරී තනතුරු දරමින් ඒ අත්දැකීම් සම්භාරයත් එක්ක ඊළඟට තිබෙන කටයුත්ත තමයි සභාපති හැටියට කටයුතු කිරීම. ඒ සඳහා මම හිතනවා ඒ කටයුත්තට මම පූර්ණ සුදුසුකම් ලැබව ඇත්තෙක් හැටියට රැකිමු රකිමු හැම නිරතුරු ඩෙටොල් ආයතනය සහ ස්වර්ණවාහිනී ආයතනය එක්ව පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ අප අද මනම්පිටිය සිංහල මහා විද්‍යාලයට පැමිණියා. ගෙන නැගිටිමු. කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට් 8 SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.